සුබ දවසක් හැමෝටම. ඔන්න මම අද ආවේ 11 වසරේ දෙවෙනි වාරයට තියෙන අලුත් පාඩමක් අරගෙන. අද තියෙන්නේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිව්වේ. එතකොට මම මුලින්ම කියලා දෙන්නම් මොකද්ද හීනවන ශේෂ ක්‍රමය කියලා කියන්නේ. එතකොට හීනවන ශේෂ ක්‍රමය කියලා කියන්නේ දැන් ඔයාලා මොකක් හරි භාණ්ඩයක් මුලින් කීයක් හරි ගෙවලා ණයට ගත්ත කියලා හිතන්නකො බයික් එකක් ගත්ත කියලා. දැන් මේ බයික් එකේ වටිනාකම ලක්ෂ 2යි කියනවා. ඒතකොට ඔයාලා මුලින්ම 50000ක් ගෙවලා බයික් එක ගන්න. එතකොට ඊටු තව 1,50,000 ගෙවන්න තියෙනවනේ. එතකොට ඒක ණයක්. හරිද? ඒ ණය ගෙවද්දී පොලියක් අය කරනවා. ඒ පොලිය අය කරන්නේ නැහැ කිව්වට ඇත්තටම පොලියක් අය කරනවා. ඒ පොලිය අය කරන්නේ ගෙවන්න දෙන ණය මුදල. එතකොට අපි දැන් මාසෙන් මාසෙ මුදල ගෙවුවාම ගෙවන්න දෙන ණය මුදල අඩු වෙනවනේ. එතකොට ගෙවන්න දෙන පොලියත් අඩු වෙනවා. අන්න ඒකකින්ද අපි කරන්නේ මෙන්න මේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගන්න එක. හරිද? එතකොට ඒක වැදගත්කම මේ මාසෙන් මාසෙ නැතුව අපිට එකපාරට හදන්න පුළුවන්. ඒතකොට ඒක හදද්දී අපිට මුලින්ම සූත්‍රයක් දැනගන්න ඕනේ. එතකොට ඒකේ තියෙන්නේ මාසයක ගණන. ඒ කියන්නේ මාස ගණන නෙවෙයි මාසයක ගණන කියලා වෙනම එකක් තියෙනවා. එතකොට මාසයක ගණන කියන්නේ මොකක්ද කියලා මම මුලින්ම කියලා දෙන්නම්කෝ. එතකොට මාසයක ගණන සමානයි මාස ඒකක ගණන සමානයි මෙහෙම එකක් දීලා දෙනවා n බෙදීම 2 වරක් n ධන 1 කියලා. එතකොට මේක n කියන්නේ මොකද්ද? n කියන්නේ n සමාන මාස ගණන. ඒ කියන්නේ අපිට දැන් පොලිය ණය මුදල ගෙවන්න තියෙන ගණන මාස ගණන. අන්න මේ මාස ගණන තමයි n කියලා කියන්නේ. එතකොට මේක අපිට ඕන වෙනවා දැන් මේ ගණන හදන්න යද්දි. හරි. එතකොට මම මේක මුලින්ම ඔයාලට උදාහරණ ගණන ඇතුලින් කියලා දෙන්නම්කෝ. එතකොට පළවෙනි තියෙන ගාන පොඩ්ඩක් බලන්න ඔයාලා. හරි. පළවෙනි එක තියෙන්නේ අපිට මුදල රුපියල් 1,50,000ක් ඌ යතුරු පැදියා මුලින් රුපියල් 30000ක් ගෙවා. හරි. එතකොට 1,50,000ක් වෙච්ච යතුරු පැදියා 30000ක් ගෙවා. ඉතිරිය 124 වාර්ෂික පොලියක් සමග සමාන කොටස් සමාන මාසික වාරික වල මාස දෙකකින් නිම කළ හැකිය. පොලිය ගණන කරලා ලබන්නේ හීන ශේෂ ක්‍රමෙන් නම් ගෙවිය යුතු ණය වාරිකයක අගය. කියන්නේ දැන් අපි මාසෙකට ගෙවන්න ඕන මුදල තමයි යන්නේ. හරි. එතකොට ඒක මම හදන විදිහ කියලා දෙන්නම්කෝ. එතකොට මුලින්ම අපි ගෙවීමට ඉතිරි මුදල ගන්න ඕනේ. ගෙවීමට ඉතිරි මුදල. ගෙවීමට ඉතිරි මුදල. හරි. ගෙවීමට ඉතිරි මුදල ගන්න කොහොමද? අපි මේක දැන් කලින් මේක කියන්නේ අතුරු පැද්දේ 1,50,000යි. අපි ඒකෙන් 30000ක් ගෙවන්නේ නේ. එතන අපි ගන්නේ 1,50,000න් අඩු කරන්න ඕනේ 30000ක් නේ. හරි. එතකොට කීයද දෙන්නේ? රුපියල් 1,20,000. හරි. මේක තමයි මුලින්ම හොයාගන්න ඕනේ. ගෙවීමට ඉතිරි මුදල. ඊට පස්සේ අපි බලනවා ඊළඟට ගන්න ඕනේ මාසෙකදී ගෙවිය යුතු ණය කොටස. ඒ කියන්නේ කොහොමද ඒක ගන්නෙ? එන්න ඔය ගෙවන්න තියෙන මුදල කියන්නේ රුපියල් 1,20,000. ඒක අපි ගෙවන්න තියෙන මාස ගන්න තියෙන. ඒ කියන්නේ අවුරුදු දෙකකින් ගෙවලා ඉවර කරන්න ඕනේ. එතකොට අවුරුදු දෙකක් කියන්නේ මාස 24. ඒ කියන්නේ එක මාස ගන්න ඒක අපි මෙන්න මේක අපි 24න් බෙදලා කරේ නේද? හරි. මාසකදී ගෙවිය යුතු ණය කොටස. මාසකදී ගෙවිය යුතු ණය කොටස. මාසකදී ගෙවිය යුතු ණය කොටස. ඒ ගන්න කොහොමද? මෙන්න මේ රුපියල් 1,20,000 අපි බෙදනවා 24 නේ. මොකද මාස 24ක් තියෙනවා අවුරුදු දෙකක් කියන්නේ. එතකොට එනවා රුපියල් 5,000. ඒ කියන්නේ මාසෙකට රුපියල් 5,000ක් අපි ගෙවන්න ඕනේ. හරිද? ඒක හරියන්නේ. ඒක ගන්න කවලක් නැහැ. ඊට පස්සේ අපි මාස ඒකකයක පොලි. ඒක ගන්න කොහොමද? මෙන්න මේ මාසෙකදී ගෙවිය යුතු ණය කොටස තියෙන්නේ. මම මාස ඒකකයකදී මාස ඒකකයකට පොලිය. එතකොට මේ පොලිය ගන්න අපිට දීලා තියෙනවා මෙහෙම එකක්. අපි මාසෙකට ගෙවන්න ඕනේ ණය කොටස හොයාගත්තා. ඒක අපි
ණය කොටස වාර්ෂික පොලි අනුපාතය කියලා තියෙන්නේ. ඒක අපි මෙන්න මේක 5000 ගත්ත මාස ගන්න. එතකොට වාර්ෂික පොලි අනුපාතය නෙමෙයි ගන්න ඕනේ මාසික පොලි අනුපාතය. එතකොට වාර්ෂික පොලි අනුපාතය මාසික පොලි අනුපාතය ගන්න කොහොමද? ඒ කියන්නේ මෙහෙමනේ 5000 වාර්ෂික පොලි අනුපාතය කීයද දෙන්න තියෙන්නේ? 124යි නේ. හරි 124ක් කියලා දීලා දෙනවා. අපි ඒක මාසික කරගන්න මොකද කරන්න ඕනේ? ඒක 12න් බෙදන්න හරි නේද? ඒ කියන්නේ එක බෙදීම 12 කියන එක ගුණ කරන්න හරි. ඊට පස්සේ මේක සුළු කරගන්න ඕනේ. එතකොට මේ 12ට මේ 24 සුළු වෙලා මෙතන දෙකක් එනවා. ඊපස්සේ මේ බින්දුව දෙක මේ බින්දුව දෙක සුළු කරාම එතන රුපියල් 100ක් තියෙනවා. හරි නේද? රුපියල් 100ක් එනවා. හරිද? එයා මොකද? මාස ඒකකයට පොලි. දැන් අපි මාස ඒකක ගන්න හොයාගමුකෝ. මාස ඒක ගණන. ඒක ගන්න කොහොමද? අපි අර සූත්‍රයක් දන්නවනේ මොකක්ද සූත්‍රය? n බෙදීම 2 වරක් n ධන 1. හරි. දැන් අපි මාස එක ගන්න හොයන්න යන්නේ. මාස එක ගන්න එන්නේ n බෙදීම 2 වරක් n ධන 1. හරි. එතකොට මාස ගන්න කීයද? n කියන එකට 24 නේ. 24 බෙදීම 2 වරක් 24 ධන 1. එතකොට මේකේ 24 බෙදීම 2 කියන්නේ 12යි. 12 වරක් 25. එතකොට එනවා 300. ඒ කියන්නේ මාසයක් ගන්න 300. හරි නේද? දැන් අපි ගන්නවා ගෙවිය යුතු මුළු පොලිය. ගෙවිය යුතු මුළු පොලිය. ගෙවිය යුතු මුළු පොලිය. එතකොට ඒක ගන්න අපි මාස එකකට පොලිය හොයාගත්තා. මේක අපි මාස එක ගණන් ගුණ කරලා තමයි ගෙවිය යුතු මුළු පොලිය ගන්න. ඒ කියන්නේ කීයද? රුපියල් 100 300 ගුණ කරන්න ඕනේ. එතකොට එනවා කීයද? 30000ක් නේ. එතකොට ඒ කියන්නේ ගෙවිය යුතු මුළු පොලිය 30000ක් නේ. ඔව්. හරි. දැන් අපි බලමු. දැන් අර මේ පොලියයි අර ණයයි තියෙන්නේ. අන්න ඒ කියන්නේ ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල. එතකොට ඒක ගන්න කොහොමද? මෙන්න මේ ගෙවිය යුතු පොලියයි මාසේ ගෙවිය යුතු පොලියයි මෙන්න මේ ගෙවීම ඉතිරි මුදලයි එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ කීයද? 30000යි 120000යි නේ. එතකොට මේ දෙක එකතු කරාම 120000යි ධන 30000යි නේ. ඒ කියන්නේ එනවා රුපියල් 1,50,000ක් තව ගෙවන්න ඕනේ පොලියත් එකතු වෙච්චාම. ඔව්. එතකොට දැන් මාසික වාරික වටිනාකම. එතකොට ඒක ගන්න කොහොමද? මෙන්න මේ ගෙවීමට ඇති මුදල අපි ගෙවන්න තියෙන මාස ගණන් බෙදන්න හරිය නේද? මාසික වාරිකේ වටිනාකම හරිය. මාසික වාරිකයක වටිනාකම. ඒක අහන්න නැත්නම් එහෙම මාසික වාරිකයක වටිනාකම. එතකොට අපි ගෙවීමේ මුල මුදල අපි මාස ගණන් බෙදන්න හරියි. මාසික වාරිකයක වටිනාකම. ඒ කියන්නේ 1,50,000 කියන බෙදන්න ඕනේ. ගෙවීමේ මාස ගණන් 24යි නේ. එතකොට 1,50,000 24 බෙදහම වෙනවා රුපියල් 6,250. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? ගෙවිය යුතු ණය වාරිකයේ අගයද? ඒ කියන්නේ ණය වාරිකය කියන්නේ මාසික වාරිකයේ වටිනාකම. ඒ කියන්නේ රුපියල් 6,250. හරි. එතකොට බලන්න මේ පිළිවෙල මුලින්ම අපි ගෙවීමට ඉතිරි මුදල හොයාගත්තා. ඊට පස්සේ මාසකදී ගෙවිය යුතු ණය. ඒක ගත්තේ අපි ගෙවීමට ඉතිරි මුදල අපි ගෙවන්න දෙන මාස ගණන් බෙදලා. ඊට පස්සේ මාස එකකට. ඒ කියන්නේ මාසෙකට ගෙවන්න ඕන ණය කොටස හොයාගත්තානේ. මේ ණය කොටස පොලි අනුපාතයෙන් ගුණ කරලා මාසික පොලි අනුපාතයෙන් ගුණ කරලා මාස එකකට ගෙවන්න දෙන පොලි හොයාගත්තා. ඊට පස්සේ අපි මෙන්න මෙතන මාසයක ගණන හොයාගත්තා. ඒකට සූත්‍රයක් තියෙනවනේ. ඊට පස්සේ ගෙවිය යුතු මුළු පොලිය ගන්න. ගෙවිය යුතු මුළු පොලිය ගන්න මාසයක ගන්නේ මාසයකට පොලිය කියන එකේ ගුණිතය. හරි. ඊට පස්සේ ගෙවිය යුතු මුළු මුදල. ඒ කියන්නේ මුළු මුදල කියන්නේ ණයයි පොලිය දෙකම එකතු. 1,20,000යි 30,000යි එකතු. කියන්නේ 1,50,000. ඊට පස්සේ මාස වාරණේ වටිනාකම ගන්න. ගෙවන්න තියෙන මුළු මුදල මාස ගණන් බෙදහම හරි. හරි. ඕක තමයි එක විදිහක් කියන්නේ
ප්‍රශ්නාකාරය එක විදිහ. අපිට තව විදිහක් තියෙනවා මෙහෙම එකක්. බලන්නකො මේ ප්‍රශ්නේ. මේක තියෙන මෙහෙම. අපේද මුදලට ඔයාලා ප්‍රශ්න බලා ගන්න පොඩ්ඩක්. හරි. මේක තියෙන මෙහෙම එකක්. අත්පෙට මුදල රුපියල් 36000ක් වූ ශීතකරණයක් මුලින් රුපියල් 6000ක් ගෙවා ඉතිරිය 1500 බැගින් සමාන මාසික වාරික 24කින් ගෙවා නිම කිරීමට ලබාගත හැක. පොලිය ගණනය කර ඇත්තේ හීනවන ශේෂ ක්‍රමයෙන් නම් අය කර ඇති වාර්ෂික පොලිය අනුපාතික බලන්න. එතකොට මේක තියෙන්නේ මාස අර කලින් එක නම් තිබේ මාසික වාරිකය වන්නක. මෙතන හොයන්න තියෙන්නේ වාර්ෂික පොලිය අනුපාතික කියන්නේ. එතකොට වෙනසක් තියෙනවනේ. කලින් එක දීලා තිබ්බ වාර්ෂික පොලිය අනුපාතය. දැන් මේකේ දීලා නැහැ. මේක හොයන්න කියන්නේ වාර්ෂික පොලිය අනුපාතයනේ. එතකොට මේකෙත් අපි මුලින්ම ගෙවීමට ඉතිරි මුදල ගන්න ඕනේ. ගෙවීමට ඉතිරි මුදල. ගෙවීමට ඉතිරි මුදල. එතකොට ඉතිරි මුදල ගන්න කොහොමද? එතකොට මේක වන්නම කීයද කියන්නේ? 36000ක් ලු ගෙවලා තියෙන්නේ 6000ක් නේ. ඒ කියන්නේ අපි කියන්න ඕනේ 36000 වෙන 6000 නේ. එතකොට එනවා රුපියල් තව 30000ක් අපි ගෙවන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි දැන් මේකේ මාසික ගෙවිය යුතු ණය කොටස ගන්නවා. ඒක ගන්න කොහොමද? මාසකදී ගෙවිය යුතු ණය කොටස. මාසකදී ගෙවිය යුතු ණය කොටස. ගෙවිය යුතු ණය කොටස. එතකොට ඒක ගන්න කොහොමද? මෙන්න මේ ගෙවන්න තියෙන මුළු මුදල අපි මේ මාස ගන්න ගෙවන්න දෙන මාස ගන්න බෙදනවා නේද? එතකොට මේකත් අවුරුදු දෙකකට ගන්නවා කියන්නේ. එතකොට 30000 24න් බෙදන්න හරි නේද? එතකොට එනවා රුපියල් 1250. කියන්නේ මාසෙකට ගෙවන්න ඕන ණය කොටද රුපියල් 1250. හරිද? ඊට පස්සේ මේක ගන්නේ වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල. ඒක ගන්න කොහොමද? මේක දීලා තියෙනව නේද මෙහෙම එකක්. 1500 වෙනි සමාන වාර 24ක. ඒ කියන්නේ වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල. වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල. වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල. ඒක ගන්න අපිට දැන් දීලා තියෙනවා නේද 1500 ගන්න 24ක් ගන්න. අන්න ඒකෙන් තමයි ගන්න. 1500 දොර අපි 24ෙන් ගුණ කරලා බලන්න. කීයද එන්නේ එතකොට? එතකොට එනවා රුපියල් 36000. එතකොට මේක ගිල දෙනින් තමයි අපිට ගන්න ලේසි. ඊට පස්සේ අපි ගන්න එම නිසා ගෙවිය යුතු මුළු පොලිය. ගෙවිය යුතු මුළු පොලිය. ඒක ගන්න කොහොමද? මෙන්න මේකේ අපි ණය වාරිකයක් 24න් ගුණ කරලා බලනවා එන්න ගන්න 36000ක් නේ. එතකොට ගෙවීම ඉතිරි මුදල මෙන්න මේ 36000ෙන් අඩු කරනවා. එතකොට මේ කියන්නේ 6000ක් නේ. 36000ෙන් අඩු කරන්න ඕනේ 30000. මොකද අපි ගෙවන්න ඕනේ හරියන 30000. හැබැයි මෙතන ණය කොටසත් එකතු වෙච්ච හින්දා තමයි අපිට 36000ක් එන්නේ. එතකොට එන්නේ රුපියල් 6000ක් තමයි පොලිය. හරි නේද? පොලිය 6000ක් වෙනවා. හරි. දැන් අපි මාසෙක ගන්න මේකත් හොයා ගන්න ඕනේ. අපි ගමු මාස ඒකක ගණන. එතකොට මාස ඒකක ගන්න කියන සූත්‍රය වල මතක තියාගන්න ඕනේ. n බෙදීම 2යි වරක් n දන එකනේ. n බෙදීම 2 වරක් n දන 1. එතකොට මේකෙන් දැන් කීයද? මේකෙන් දැන් 24යි නේද? එතකොට කලින් උත්තරේ වෙනවනේ 24 බෙදීම 2 වරක් 24 දන 1. එතකොට ඒකෙත් එන්නේ 300නේ. කලින් ගියාම 300නේ. ආයෙත් සුළු කරේ නෑ මම. හරි. මාසයක් ගන්න හොයාගන්න. ඊට පස්සේ මාස ඒකකයට පොලිය. කොහොමද ඒක කරන්නේ? මාස ඒකකයකට
මාස එකකට පොලිය ගන්නවා. ඒක ගන්න කොහොමද? අපි ගෙවන්න තියෙන මුළු පොලිය මාසයක් ගන්න බෙදලා හරියද? ඒ කියන්නේ රුපියල් 6000 300 බෙදන්න ඕනේ. ඒක වෙන්නේ කීයද? රුපියල් 20ක්. ඒ කියන්නේ මාස එකකට රුපියල් 20ක් පොලිය ගෙවන්න. හරියද? මාස එකකට රුපියල් 20ක්. එතකොට අපි දැන් වාර්ෂික පොලිය අනුපාතය ගන්න. අහලා තියෙන වාර්ෂික පොලිය අනුපාතය වාර්ෂික පොලි අනුපාතික. එතකොට ඒක ගන්න කොහොමද? දැන් අපි මේ රුපියල් 20ක් ගෙවන්න කීයකටද? ඒ කියන්නේ මාසෙකදී ණය ගෙවිය යුතු කොටස කීයද? 1250. ඒ කියන්නේ 1250ට තමයි අපි මේ රුපියල් 20ක පොලියක් ගෙවන්නේ. 1250ට රුපියල් 20ක් වුණා. ඒ කියන්නේ 1250ට මාසෙකට ගෙවන්න ඕනේ. ඒකට පොලි රුපියල් 20යි. මේ මාසය කියන පොලියන. එතන නේද මාසෙකට ගෙවිය යුතු ණය කොටස. ඒ කියන්නේ 1250ට 20 නම් 100ට කීයද කියලා බලන්න ඕනේ. එතකොට මේක බලපුවම වෙන්නේ මොකද්ද? 1250 20. එතකොට 100ට ගුණ කරන්න මෙන්න මෙතන. මෙතන මාසය කියන පොලිය. මෙතන ගත්ත මාසෙකදී ගෙවෙන ඒ ණය කොටසනේ. ඒ කියන්නේ මේකෙන් එන්නේ මාසික පොලිය අනුපාතක නේද? එතකොට අපි වාර්ෂික පොලිය අනුපාතය කරන්න මොකද කරන්න ඕනේ? 12න් ගුණ කරන්නත් ඕනේ නේද? හරි. එතකොට වාර්ෂික පොලිය අනුපාතය ගන්න 12න් ගුණ කරනවා. අපි දැන් ඒක සුළු කරනවා අපි. එතකොට මේ බින්දුව සුළු වෙනවා. ඔව්. එතකොට ඉතුරු වෙන මොනවද බලන්න. අපිට ඕන මේක 5 2යි. මේක 5යි සුළු කරන්න ඕන 25යි. 5යි මේක 4යි. ඊපස්සේ 4 වල 2 8යි 8 වල 12 එනවා 96 බෙදීම 5. ඒතකොට 96 බෙදීම 5ක් වෙනවා 19.2යි. එතකොට මොකද්ද මේ? වාර්ෂික පොලිය අනුපාතයක 19.2ක් කියලා එනවා. එතකොට මේක මුලින්ම මේකත් හොයන්න තිබ්බ මුලින්ම ගේමට ඉතිරි මුදලනේ. එතකොට අර ගෙවපු ගානේ මුල මුදල අඩු කරනවා. හරි 30000ක් ආවා. ඊට පස්සේ මාසෙකදී ගෙවිය යුතු ණය කොටස. ඒක හොයන්න කොහොමද? මෙන්න මේක ඉතිරි මුදල අපි මේ ගෙවන්න තියෙන මාස ගානේ බෙදන්න ඕනේ. ඊට පස්සේ අපි වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල ගත්තා. ඒතකොට ඒක ගන්න කොහොමද? අපිට දීලා දෙනවා මෙතන මාසෙකදී 1500 ගන්න ගෙවනවා කියලා. ඒතකොට ඒක අපි මාස ගානේ ගුණ කරලා තමයි ගෙවන්න ඕන මුළු මුදල ගන්න. 36000. හරිද? ඊට පස්සේ ගෙවිය යුතු මුළු පොලිය. ඒ කියන්නේ මුළු පොලිය ගන්න. අර දැන් අපි අන්තිමට ගෙව ගන්නක් තියෙනවා. අන්න ඒකෙන් ගෙවන්න දෙක ණය කොටස. ඒ කියන්නේ ඉතිරි මුදල අඩු කරලා තමයි ගෙවීමට ඉතින් මුළු පොලිය ගන්න. ගෙවිය යුතු මුළු පොලිය ගන්න. ඊට පස්සේ මාසයක් ගන්න මේකත් හොයා ගන්නවා. ඊට පස්සේ මාසයකට පොලිය. රුපියල් මාසයකට පොලිය ගන්න. දැන් ගෙවන්න තියෙන මුළු පොලිය තියෙන්නේ. අන්න ඒක මාසයක ගන්නෙන් බෙදලා තමයි මාසයකට පොලිය ගන්න. ඊට පස්සේ වාර්ෂික පොලිය අනුපාතික වෙනවා. එතකොට මුලින්ම මාසික පොලිය අනුපාතික වෙනවා. අපි කරන්නේ මාසෙකට ගෙවන්න ඕන ණය කොටසට මාසයකට පොලිය ගන්න. හොයනවා. ඒ කියන්නේ මාසෙකදී ණය කොටස යට කියලා පොලිය උඩ ලියනවා. ඊට වඩා 100% ගුණ කරනවා. එතකොට දැන් මෙතන වාර්ෂික පොලිය අනුපාතිකින්ද අපි ඒක 12ම ගුණ කරලා තමයි වාර්ෂික පොලිය අනුපාතික ගන්න. හරි. එහෙනම් අපිට අද මේ හීනවන ශේෂ ක්‍රමය යටතේ ගණන් හදන්න තියෙන ඔය ක්‍රම දෙක විතරයි. හරි. ඊට පස්සේ අපි ඊළඟ කොටසේ බලන්න මම අරන් යනවා වැල් පොලිය කියන මාතෘකාව. හරි. එහෙනම් සුබ දවසක්.